සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ 11 වෙනි පාඩම වෙළඳාම කියන කොටස අපි මේ විදිහට ආරම්භ කරනවා. පළවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. 11 වෙනි පාඩමට වීඩියෝ දෙකක් සිදු කරනවා. පළවෙනි වීඩියෝ එක තමයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ. බලමු වෙළඳාම පිළිබඳව අපිට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. වෙළඳාම වෙළඳාම කියලා කියන්නේ සාමාන්‍යයෙන් බලන්න පුතේ ගැනුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාව කියන්නේ කිසියම් රුපියල්මය නැත්නම් මුදල්මය වටිනාකමක්. හරි මුදල්මය වටිනාකමකට නිෂ්පාදිත ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අයිතිය මාරු වීමේ ක්‍රියාවලිය අපි කියනවා වෙළඳාම කියලා. කිසියම් වටිනාකමක් පදනම් කරගෙන ඒ කියන්නේ කිසියම් මුදල්මය වටිනාකමක් පදනම් කරගෙන ඒක තමයි ප්‍රතිෂ්ඨාව කියන්නේ. ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය අපි කියනවා පුතා වෙළඳාම කියලා. එතකොට හොඳට මතක තියාගන්න ගැනුම්කරුවන් විකුණුම්කරුවන් අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වෙනවා නම් නැත්නම් අපි කියනවා මාරු වෙනවා නම් ඒකට අපි කියනවා පුතා වෙළඳාම කියලා. බලන්න වෙළඳාම ප්‍රභේද කරන ආකාර අපිට පහත දැක්වෙන ආකාරයට ගැලීම් සටහන් මගින් දක්වන්න පුළුවන්. බලමු කොහොමද වෙළඳාම අපි බෙදන්නේ කියලා. පුතා මුලින්ම දේශීය වෙළඳාම තියෙනවා. දේශීය වෙළඳාම කියන්නේ පුතා යම් රටක දේශ සීමාව ඇතුළත කිසියම් රටක දේශ සීමාව ඇතුළත හදන සිදුවන වෙළඳාමට අපි කියනවා දේශීය වෙළඳාම කියලා. එතකොට හොඳට මතක තියාගන්න දේශීය වෙළඳාම කියලා කියන්නේ යම් රටක දේශ සීමාව ඇතුළත සිදුවන වෙළඳාම අපි කියනවා දේශීය වෙළඳාම. ඒ දේශීය වෙළඳාම පුතා බෙදනවා කොටස් දෙකකට සිල්ලර වෙළඳාම ඒ වගේම මොකද්ද තොග වෙළඳාම කියලා. එතකොට දේශීය වෙළඳාම අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් සිල්ලර වෙළඳාම අනිත් එක තොග වෙළඳාම. ඊට පස්සේ අපි බෙදනවා විදේශ වෙළඳාම. විදේශ වෙළඳාම ගත්තම විදේශ වෙළඳාම කියලා කියන්නේ යම් රටක් වෙනත් රටක් හෝ රටවල් සමග සිදු කරන වෙළඳාම. කිසියම් රටක් ගත්තම ඒ රට තවත් එක් රටක් නැත්නම් රටවල් කිහිපයක් එක්ක සිදු කරන වෙළඳාම අපි කියනවා විදේශ වෙළඳාම. මේ විදේශ වෙළඳාම සිදු වෙනවා ආනයන වෙළඳාම ඒ වගේම අපනයන වෙළඳාම විදිහට. හොඳට මතක තියාගන්න. එතකොට විදේශ වෙළඳාම සිදු වෙනවා ප්‍රධාන ආකාර දෙකකට. එකක් ආනයන වෙළඳාම අනිත් එක අපි කියනවා මොකද්ද අපනයන වෙළඳාම. එතකොට හොඳට මතක තියාගන්න වෙළඳාම කොටස් දෙකයි දේශීය වෙළඳාම විදේශ වෙළඳාම. දේශීය වෙළඳාම කොටස් දෙකයි සිල්ලර වෙළඳාම තොග වෙළඳාම. විදේශ වෙළඳාම කොටස් දෙකයි ආනයන වෙළඳාම අපනයන වෙළඳාම. එතකොට මෙන්න මේ කියන සමස්ත කොටස් පිළිබඳව තමයි අපි මේ පාඩම පුරාවටම අධ්‍යයනය කරන්නේ. මුලින්ම ගන්නවා පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග. අපි එදිනදා පාවිච්චි කරන පාරිභෝගික භාණ්ඩ කොහොමද බෙදා හැරීම සිදු වෙන්නේ? බලන්න පුතා මේ විදිහට තියෙනවා. නිෂ්පාදකයාගෙන් කෙලින්ම පාරිභෝගිකයාට ගමන් කරනවා. නිෂ්පාදකයාගෙන් සිල්ලර වෙළෙන්දාට යනවා. සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාට ලැබෙනවා. නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දාට යනවා. තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට දෙනවා. සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයා. මේ පාරිභෝගික භූමිකාව රඟපාන්නේ අපි පුතා මතක තියාගන්න. එතකොට ඔයා සමහරක් විට භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයාගෙන්ම භාණ්ඩ ගන්නවා නම් ඔයා වැටෙන්නේ මෙන්න මේ පළවෙනි තීරුවට. නිෂ්පාදකයාගෙන් සිල්ලර වෙළඳාට ඇවිල්ලා ඔයා සිල්ලර කඩේකින් භාණ්ඩ ගන්නවා නම් ඔයා මෙන්න මේ දෙවෙනි එකට. නිෂ්පාදකයාගෙන් තොග වෙළඳාට ඇවිල්ලා තොග වෙළඳාගෙන් සිල්ලර වෙළඳාට එනවා නම් ඊට පස්සේ පාරිභෝගිකයා ගන්නවා නම් ඒක වැටෙන්නේ මේ තුන්වෙනි කොටස. ඊට පස්සේ හතරවෙනි එකේ නිෂ්පාදකයා නියෝජිතයින් තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයා. ඔන්න ওই විදිහට නියෝජිතයින් හරහා තොග වෙළෙන්දාට ඇවිල්ලා තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට එනවා. ඊට පස්සේ තමයි පාරිභෝගිකයාට එන්නේ. එහෙම ඔයා භාණ්ඩ ලබා ගැනීම සිදු කරනවා නම් ඔයා වැටෙන්නේ මේ හතරවෙනි කොටසට.
නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග රාශියක් ඇති බව අපිට මේ ඉහත සටහනින් පැහැදිලි වෙනවා. කියන්නේ නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාට භාණ්ඩ යන මාර්ග. අංක 1කින් පෙන්눔 කරන්නේ නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලබා දීම. මේකට අපි කියනවා ඍජු බෙදා හැරීම කියලා. අංක 2 3 4 බෙදා හැරීමේ ක්‍රියාවලින්හිදී අතරමැදියන් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතනදී අතරමැදියා සිල්ලර වෙලෙන්දා, මෙතනදී තොග වෙලෙන්දායි සිල්ලර වෙලෙන්දායි දෙන්නම ඉන්නවා. මෙතන නියෝජිතයින් ඉන්නවා, තොග වෙලෙන්දා ඉන්නවා, ඒ වගේම සිල්ලර වෙලෙන්දා ඉන්නවා. අපි කතා කරනවා දැන් අතරමැදියන් පිළිබඳව. බලමු අතරමැදියන් කියන්නේ කවුද කියලා. පළවෙනි අතරමැදියා අපි ගන්නවා මේ විදිහට. බලන්න, අතරමැදියන් යනු නිෂ්පාදිත බෙදා හැරීමේදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සිටින බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන පාර්ශවය අපි කියනවා අතරමැදියන් කියලා. එතකොට නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතර සම්බන්ධතාවයේ ගොඩනගන පාර්ශවය තමයි මේ අතරමැදියන් කියලා කියන්නේ. අතරමැදියන් ලෙස පහත පාර්ශවයන් අපිට දක්වන්න පුළුවන්. බලන්න, පළවෙනි අතරමැදියා තොග වෙලෙන්දා. තොග වෙලෙන්දා කියලා කියන්නේ නැවත විකිණීම සඳහා නිෂ්පාදිත අලෙවි කරන්න තොග වෙලෙන්දන් කියලා කියනවා. එතකොට මේ තොග වෙලෙන්දා නිෂ්පාදකයාගෙන් විශාල තොග එකපාර අරගෙන ඒවා නැවත සිල්ලර වෙලෙන්දට අලෙවි කරනවා. එතකොට නැවත විකිණීම සඳහා භාණ්ඩ නිෂ්පාදකයාගෙන් අරගෙන සිල්ලර වෙලෙන්දට ලබා දෙන්නේ මේ තොග වෙලෙන්දා විසින්. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දා අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා අලෙවි කරන්න අපි කියනවා සිල්ලර වෙලෙන්දන් කියලා. අවසාන පාරිභෝජනයේට භාණ්ඩ හා සේවා අලෙවි කරන පාර්ශවය අපි කියනවා සිල්ලර වෙලෙන්දන් කියලා. ඊට පස්සේ නියෝජිතයින්. නියෝජිතයින් කියන්නේ කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට. ඒ කියන්නේ මේ නියෝජිතයාට ඉන්නව පුතේ කිසියම් ප්‍රධානියෙක්. ඒ ප්‍රධානියාගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන් අපි කියනවා නියෝජිතයන් කියලා. නියෝජිතයා තමාගේ ප්‍රධානියා වෙනුවෙන් වගකීම් බාර ගන්නවා. වගකීම් බාරගෙන ඒ වෙනුවෙන් ඔහුට කොමිස් මුදලක් ලබා දීම සිදු කරනවා. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කරන්නන් අපි කියනවා නියෝජිතයන් කියලා. ඊට පස්සේ නියෝජිතයන් ඔවුන් සපයන සේවානුව පහත දැක්වෙන ආකාරයට වර්ග කරන්න පුළුවන්. ඔය නියෝජිතයන් ගත්තම ඒ නියෝජිතයන් අපිට වර්ග කරන්න පුළුවන් මේ ආකාරයට. පළවෙනි නියෝජිත වර්ගය තමයි කොමිස් නියෝජිතයා. කවුද මේ කොමිස් නියෝජිතයා කියන්නේ? ප්‍රධානියාට වාසිදායක වන ලෙස තම අභිමතයේ පරිදි ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීමක් හෝ විකිණීමක් සිදු කරමින් ඒ මත කොමිස් මුදලක් ලබා ගන්නා නියෝජිතයා අපි කියනවා කොමිස් නියෝජිතයා කියලා. එතකොට භාණ්ඩ මිලට අරගෙන විකුණලා ඒක මත කොමිස් නැත්නම් අපි කියන කොමිෂන් එකක් ගන්න නියෝජිතයා කොමිස් නියෝජිතයා. ඊට පස්සේ තරව්කරු. තරව්කරු කියන්නේ ගනුදෙනුවට අදාළ ගැනුම්කරු හා විකුණුම්කරු සම්මුඛ කරමින්. ඒ කියන්නේ ගැනුම්කරුවවයි විකුණුම්කරුවවයි එකිනෙකට සම්බන්ධ කරලා ගනුදෙනුව සිදුවීමට අවශ්‍ය තොරතුරු සපයා. සමහර විට විකුණුම්කරුගෙන්ද, සමහර විට ගැනුම්කරුගෙන්ද, සමහර විට දෙපාර්ශවයෙන්මද තම සේවය වෙනුවෙන් තරව් ගාස්තුවක් ලබා ගන්නා නියෝජිතයා අපි කියනවා තරව්කරු කියලා. ඔය බොහෝ විට ඉඩම් ගොඩනැගිලි වගේ දේවල් මිලට ගන්නකොට අලෙවි කරනකොට මේ තරව්කරුවන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සාධ්‍යකයා. බලන්න සාධ්‍යකයා කියන්නේ කවුද? ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී එම ගනුදෙනු තම පෞද්ගලික නමින් සිදු කරනු ලබන නියෝජිතයා සාධ්‍යකයා කියලා කියනවා. එතකොට ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ විකිණීම සිදු කරනවා. ඒ සිදු කරන්නේ තම පෞද්ගලික නමින්, තමන්ගේ පෞද්ගලික නමින් සිදු කරන්නාට අපි කියනවා කවුද? සාධ්‍යකයා කියලා. ඊට පස්සේ නියෝජිතයා. නියෝජිතයන් වර්ගවල එක් වර්ගීකරණයක් තමයි නියෝජිතයා කියන්නේ. බලන්න,
ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදු කර එම ණය මුදල් අදාළ පාර්ශ්වයන්ගෙන් එකතු කර දීමට කැපවෙමින් කටයුතු කරන නියෝජිතයා කැපකරු නියෝජිතයා කියලා කියනවා. ඔහුට සාමාන්‍ය කොමිස් මුදල් වලට අමතරව කැපකරු කොමිස් මුදල්ද හිමි වෙනවා. එතකොට මතක තියාගන්න. එතකොට මෙතන මේ නියෝජිතයා කියන තැන පවතින්නේ කැපකරු නියෝජිතයා. එතකොට මේ කැපකරු නියෝජිතයා කියලා කියන්නේ පුතා ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදු කර එම ණය මුදල් අදාළ පාර්ශවයන්ගෙන් එකතු කර දීමට කැපවෙමින් කටයුතු කරන නියෝජිතයා තමයි මේ කැපකරු නියෝජිතයා කියන්නේ. එතකොට ණයට භාණ්ඩ විකුණලා ඒ ණය මුදල් නැවත එකතු කර දෙන්න කටයුතු කරන නියෝජිතයාට අපි කියනවා කැපකරු නියෝජිතයා. ඔහුට සාමාන්‍ය කොමිස් මුදල් වලට අමතරව කැපකරු කොමිස් මුදල්ද හිමි වෙනවා මේ කැපකරු නියෝජිතයා කියන එක්කෙනාට. වෙන්දේසිකරු විකුණනු ලබන භාණ්ඩය වෙනුවෙන් විවෘතව හා වාචිකව ඉහළ ගණන් ඉදිරිපත් කළ ගැනුම්කරුවන්ට ප්‍රධානියාගේ භාණ්ඩ අලෙවි කරමින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන පාර්ශවය වෙන්දේසිකරු. මේ සඳහා ඔහුට වෙන්දේසි ගාස්තුවක් හිමි වෙනවා. එතකොට අපි දන්නවා ඔය රන් ආභරණ වගේ දේවල් වෙන්දේසි කරනකොට ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා අදාළ කටයුත්ත සිදු කරන්න දායක වෙන පුද්ගලයාට තමයි මේ වෙන්දේසිකරු කියලා කියන්නේ. වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. අතරමැදියන් ඉන්නකොට ඇතිවන වාසි අවාසි මොනවද බලන්න? වාසි විවිධ නිෂ්පාදකයන් නිපදවන භාණ්ඩ හා සේවා ලබාගෙන අවශ්‍ය වේලාවට පහසු ස්ථානයකදී පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරනවා. ඒක එක වාසියක්. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම, වෙළඳපොළ තොරතුරු අදාළ පාර්ශවයන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්, කුවමාරු ක්‍රියාවලිය සරල වීම. එතකොට මේවා තමයි මතක තියාගන්න. හරි. අතරමැදියන් සම්බන්ධ වුණාම අපිට ලැබෙන වාසි. අවාසි බලන්න. වෙළඳපොලේ අනවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති කරන්න පුළුවන් මේ අතරමැදියන්ට. භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා. ඇයි? කොමිස් ගාස්තු, අතරමැදි ගාස්තු වගේ දේවල් භාණ්ඩයේ මිලට එකතු වුණාම භාණ්ඩයේ මිල ඉහළ යාම සිදු වෙනවා. සිල්ලර වෙළඳාම. බලන්න සිල්ලර වෙළඳාම කියන්නේ අවසාන පාරිභෝගිකයාට භාණ්ඩ විකිණීම සිල්ලර වෙළඳාම කියලා කියනවා. එතකොට අපි ඔය බහුතරයක් එදිනදා අපිට අවශ්‍ය කරන හාල්, පොල්, සීනි, කරවල, මුං ඇට පරිප්පු, බිස්කට් මොන හරි අපි මිලට ගන්නවා නම් ඒ මිලට ගන්නේ බොහෝමයක් මොන වෙළඳුන්ගෙන්ද? සිල්ලර වෙළඳුන්ගෙන්. ඒ කියන්නේ අවසාන පාරිභෝජනයේ තමයි මේ සිල්ලර වෙළඳා භාණ්ඩ විකිණීම සිදු කරන්නේ. සිල්ලර වෙළඳාමේ ලක්ෂණ කිහිපයක්. සිල්ලර වෙළඳාමේ ලක්ෂණ බලන්න. අවසාන පාරිභෝජනයේ සඳහා භාණ්ඩ අලෙවි කරනවා. විවිධ වර්ගයේ භාණ්ඩ රැසක් අලෙවි කරනවා. අපි ඔය සිල්ලර කඩේකට ගියාම ඕගොල්ලෝ දකිනවනේ විවිධ වර්ගයේ භාණ්ඩ තියෙනවා. පාරිභෝගිකයාට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයේදී ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට ග්‍රෑම් 100ක්, ග්‍රෑම් 50ක්, ග්‍රෑම් 20ක් ඒ වගේ පොඩි පොඩි ගණන් වුණත් අපිට සිල්ලර වෙළඳගෙන් ගන්න පුළුවන්. බොහෝ විට ණය පදනමට භාණ්ඩ අලෙවි කිරීම සිදු කරනවා සිල්ලර වෙළෙන්දා. පාරිභෝගිකයා සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉන්නවා මේ සිල්ලර වෙළෙන්දා විසින්. සිල්ලර වෙළඳුන්ගෙන් ඉටුවන සේවා මොනවද බලන්න? නිෂ්පාදකයාට ලැබෙන සේවාව. නිෂ්පාදකයාගේ නව භාණ්ඩ පාරිභෝගිකයාට හඳුන්වලා දෙන්නේ මේ සිල්ලර වෙළෙන්දා. ප්‍රදර්ශන පුවරුව හා පෝස්ටර් ප්‍රදර්ශනයේ සාම්පල් බෙදා දීම යන ආදී මගින් භාණ්ඩ සඳහා ප්‍රවර්ධනයක් ලබා දෙනවා මේ සිල්ලර වෙළෙන්දා. භාණ්ඩ අලෙවියෙන් පසු නිෂ්පාදිත පිළිබඳ පාරිභෝගික අදහස් සහ අනිකුත් අදාළ තොරතුරු නිෂ්පාදකයාට සපයන්නේ මෙන්න මේ සිල්ලර වෙළෙන්දා. ඊට පස්සේ තොග වෙළෙන්දාට ඉටුවන සේවා මොනවද බලන්න? තොග වෙළෙන්දා රැස් කරගත් භාණ්ඩ පාරිභෝගිකයා වෙත බෙදා දීම සිදු කිරීම කරන්නේ මේ සිල්ලර වෙළෙන්දා විසින්. පාරිභෝගික රුචි අරුචිකම් හා වෙළඳපොළ පිළිබඳ තොරතුරු මේ තොග වෙළෙන්දාට ලබා දෙනවා මේ සිල්ලර වෙළෙන්දා විසින්. තොග වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කරන්නත් මේ සිල්ලර වෙළෙන්දා දායක වෙනවා. ඊට පස්සේ පාරිභෝගිකයාට කොහොමද මේ සිල්ලර වෙළෙන්දා දායක වෙන්නේ? අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට සපයලා දෙනවා.
ණය පදනම මත ඕනනම් භාණ්ඩ ලබා දීම සිදු කරනවා. නව භාණ්ඩ හඳුන්වා දීම හා අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් ලබා දීම. පාරිභෝගික අවශ්‍යතා අනුව විවිධ වර්ගයේ භාණ්ඩ සැපයීම. පාරිභෝගිකයාට විවිධ පහසුකම් සැපයීම. ප්‍රවාහන පහසුකම් විද්‍යුත් ගෙවීම් ක්‍රම වගේ දේවල් වලින් භාණ්ඩ මිලට ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසලා තියෙනවා. ඒවා තමයි සිල්ලර වෙළඳුන්ගෙන් ඉටුවන සේවා ගණයට දාන්න පුළුවන්. සිල්ලර වෙළඳාමේ ප්‍රවණතා. එතකොට මෑත කාලේ සිල්ලර වෙළඳාමේදී අපිට දකින්න පුළුවන් ප්‍රවණතා මොනවද? බලන්න. සුපිරි වෙළඳසැල් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා කාගීල්ස් ෆෘට් සිටි කියයි, ඊට පස්සේ කීල් සුපර් කියයි, ආපිකෝ සුපර් සෙන්ටර් කියයි, ලාෆ් සුපර් මාකට් කියයි. අන්න ඒ විදිහට විවිධ සුපිරි වෙළඳසැල් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. අතීතයේදී නගරබද ප්‍රදේශවලට පමණක් වූ සුපිරි වෙළඳසැල් වර්තමානයේදී ගම්බද ප්‍රදේශවලද දකින්න පුළුවන්. නව තාක්ෂණයේ භාවිත කරමින් සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක වීම. එතකොට නව තාක්ෂණය පාවිච්චි කරනවා මේ සිල්ලර වෙළඳසැල්. මිල සටහන් කිරීමේ විද්‍යුත් මිල දර්ශන ඉදිරිපත් කරනවා. තීරු සංකේත ක්‍රම, ඒ කියන්නේ බාකෝඩ්, කිරුම් මිනුම් ක්‍රම, විද්‍යුත් තරාදි වගේ දේවල් පාවිච්චි කරනවා. ගෙවීම් ක්‍රම, ඒ කියන්නේ ණයපත් හරපත් වලින් අපිට ගෙවන්න පුළුවන් සිල්ලර කඩේකට ගිහිල්ලා දැන්. නිරීක්ෂණ ක්‍රම, CCTV කැමරා සිස්ටම් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊට පස්සේ තව ප්‍රවණතාවයක් තමයි විවෘතව තබන කාල සීමාව දීර්ඝයි. එතකොට රාත්‍රී හා නිවාඩු දිනවල ඕනෑම අවස්ථාවක ගනුදෙනු කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා විවෘතව තබන කාල සීමාව දීර්ඝ නිසා. සේවා සැපයුම් සමග සිල්ලර වෙළඳසැල් සංයෝග වීම. උදාහරණ විදිහට ලාභ වින්දන පිරවුම් හලක් සමග සුපිරි වෙළඳසැලක් දකින්න පුළුවන්. එතකොට මිනි බැංක් ඒ කියන්නේ කමර්ෂල් මිනි බැංක් සමග කාගිල්ස් සුපිරි වෙළඳසැල්. නමුත් දැන් වර්තමානයේ වෙනකොට මේ කාගිල්ස් සුපිරි වෙළඳසැල් ඒගොල්ලන්ටම ආවේනික ඒගොල්ලොන්ගේම බැංකුවක් ස්ථාපිත කළා නිසා මේ කමර්ෂල් මිනි බැංක් කියන එක ලාෆ් සුපර් මාකට් වල තමයි දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම. ඒ කියන්නේ වෙළඳසැලක් නැතුව සිදු කරන සිල්ලර වෙළඳාම. භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා වෙළඳසැල වෙත නොගොස් දුරකථන ෆැක්ස් අන්තර්ජාලයේ කැටලොග් භාවිතයෙන් භාණ්ඩ ඇනවුම් කර ලබා ගන්න හැකියාව තියෙනවා. මේකේ ආකාර දෙකයි. අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුවන විද්‍යුත් සිල්ලර වෙළඳාම තමයි එකක්. අනිත් එක ඍජු අලෙවිකරණය. අතරමැදියන් නොමැතිව නිෂ්පාදිත කෙලින්ම පාරිභෝගිකයා අතරපත් කිරීම. උදාහරණ ඍජු තැපෑල, ඩිරෙක්ට් මේල් කියනවා, කැටලොග්, ඊට පස්සේ දුරකථන හා රූපවාහිනී මගින් ඒ විදිහට මේ පාරිභෝගිකයා අතර භාණ්ඩ ලබා දීම සිදු කරනවා. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. අපි දන්නවා රස කැවරි, චොක්ලට්, සිසිල් බීම වගේ දේවල් වලට අපි කාසියක් දැම්මට පස්සේ අපිට මෙන්න මේ වගේ දේවල් ගන්න පුළුවන්. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර. නව කළමනාකරන ශිල්ප ක්‍රම පාවිච්චි කරනවා මේ සිල්ලර වෙළඳසැල් වර්තමානයේදී. ඊට පස්සේ අපි යනවා තොග වෙළඳාම. සිල්ලර වෙළඳාම අවසන් කරාට පස්සේ තොග වෙළඳාම. තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙත නිෂ්පාදිත අලෙවි කිරීම තොග වෙළඳාම කියලා කියනවා. එසේ නිෂ්පාදිත අලෙවි කරන්නා තොග වෙළෙන්දා කියලා කියනවා. හොඳට මතක තියාගන්න. එතකොට මේ තොග වෙළෙන්දා නැවත විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙත තමයි නිෂ්පාදිත ලබා දෙන්නේ. එතකොට නැවත විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ මිලට ගන්නා ගැනුම්කරුවන් තමයි සිල්ලර වෙළඳුන්. එතකොට අපිට කියන්න පුළුවන් ওই සිල්ලර වෙළෙන්දට භාණ්ඩ ලබා දීම සිදු කරන්නේ මොන වෙළෙන්දද? තොග වෙළෙන්දා. තොග වෙළෙන්දාගේ ලක්ෂණ මොනවද බලන්න? නැවත විකිණීමේ අරමුණ දකින්න පුළුවන්. භාණ්ඩ තොග වශයෙන් තමයි මෙයා අලෙවි කරන්නේ. වෙළඳ වට්ටම් ලබා දෙනවා විශාල ප්‍රමාණයක්. භාණ්ඩ තොග වශයෙන් ගබඩා කරලා තියා ගන්නවා. අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කරනවා මේ තොග වෙළෙන්දා. වෙළඳපොළ පිළිබඳ පර්යේෂණ කරනවා තොග වෙළෙන්දා. තොග විශාල වශයෙන් ප්‍රවාහනය කර දීමක් සිදු කරනවා මේ තොග වෙළෙන්දා විසින්. තොග වෙළෙන්දන්ගෙන් ඉටුවන සේවා.
තොග වෙළඳා ඉටු කරන සේවයන් බලන්න. නිෂ්පාදකයාට ඉටු කරන සේවය. නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තොග වශයෙන් මිලට ගන්නවා මේ තොග වෙළඳා. වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලබා දෙනවා නිෂ්පාදකයාට. නිෂ්පාදකයාට විවිධ සේවා සැපීම් සිදු කරනවා. අවශ්‍ය නම් මූල්‍ය පහසුකම් ලබා දෙනවා. අවශ්‍ය නම් අමුද්‍රව්‍ය පහසුකම් ලබා දෙනවා. අන්න ඒ විදිහට තොග වෙළඳා නිෂ්පාදකයාට සේවා ඉටු කරනවා. ඊට පස්සේ සිල්ලර වෙළඳාට ඉටු කරන සේවා භාණ්ඩ තොග වශයෙන් සපයනවා සිල්ලර වෙළඳාට. සිල්ලර වෙළඳ සැලටම භාණ්ඩ ගෙනවිත් ලබා දෙනවා තොග වෙළඳා විසින්. ණය පහසුකම් සපයනවා අවශ්‍ය නම් සිල්ලර වෙළඳාට. භාණ්ඩ තේරීම, ඇසිරීම, මිශ්‍ර කිරීම ආදී සේවාවන්හි නිරත වීම සිදු කරනවා තොග වෙළඳා. ඒවා තමයි සිල්ලර වෙළඳාට ඉටු කරන සේවා වෙන්නේ. ඊට පස්සේ අපි යනවා විදේශ වෙළඳාම කියන එක. දැන් අපි දේශීය වෙළඳාම කතා කරා. දේශීය වෙළඳාමෙන් සිල්ලර වෙළඳාම තොග වෙළඳාම පිළිබඳ කතා කරා. දැන් අපි එනවා විදේශ වෙළඳාම පිළිබඳව කතා කරා. විදේශ වෙළඳාම කියන්නේ අපි දන්නවා යම් රටක් වෙනත් රටක් හෝ රටවල් සමග සිදු කරන වෙළඳාමට අපි කියනවා විදේශ වෙළඳාම කියලා. විදේශ වෙළඳාම සඳහා පදනම් වී ඇති සාධක කිහිපයක් තියෙනවා. ඇයි රටවල් විදේශ වෙළඳාම කරන්න බලපාන ප්‍රධානම පළවෙනි හේතුව තමයි ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. එතකොට සමහර රටවල් වලට ස්වභාවික සම්පත් හොඳට තියෙනවා, සමහර රටවල් වලට ස්වභාවික සම්පත් නැහැ. එතකොට ස්වභාවික සම්පත් නැති රටවල් වලට අර ස්වභාවික සම්පත් තියෙන රටවල් වලින් අදාළ භාණ්ඩ අමුද්‍රව්‍ය වගේ දේවල් ලබා දීම සිදු කරනවා. බලන්න මෙතන යම් රටවල සමහර ස්වභාවික සම්පත් උරුම වී ඇති ආකාරය විෂම වීම නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සිදු කළ හැක්කේ එම රටට විතරයි. උදාහරණ මැද පෙරදිගට khනිජ තෙල් සම්පත තියෙන නිසා මැද පෙරදිගින් විශාල ලෙස අපේ වගේ රටවල් මේ khනිජ තෙල් ලබා ගැනීම සිදු කරනවා. එතකොට khනිජ තෙල් ලබා ගැනීම සිදු කරන්න නම් අපි අනිවාර්යයෙන්ම විදේශ වෙළඳාමට සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවේ රත්රන් තියෙනවා. ශ්‍රී ලංකාවේ තේ තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපේ රටේ හොඳට තේ වැවෙන හින්දා අපේ රටේ තේ වෙනත් රටවලට අපනයනය කරනවා. එතකොට අපි දකුණු අප්‍රිකාවෙන් රත්තරන් ගේනවා අපේ ආභරණ සාදා ගන්න. ඔන්න ඔය විදිහට රටවල් වල සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අන්තර්ජාතික වෙළඳාම නැත්නම් විදේශ වෙළඳාම ඇති වෙනවා. සාපේක්ෂ පිරිවැය වාසිය. ඒ කියන්නේ කිසියම් රටකට පුළුවන් තව රටකට වඩා අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ හදන්න. ඒ කියන්නේ අඩු පිරිවැයකින් අඩු කැපකිරීමකින් ඒ කියන්නේ අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ හදන්න පුළුවන් කිසියම් රටකට තවත් රටකට වඩා. එතකොට ඒ කිසියම් රටකට වඩා තවත් රටකට අඩුවෙන් අඩු පිරිවැයකට අඩු කැපකිරීමකින් භාණ්ඩ හදන්න පුළුවන් නම් නැත්නම් අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ හදන්න පුළුවන් නම් අපි කියනවා ඒ රටට සාපේක්ෂ වාසි නැත්නම් සාපේක්ෂ පිරිවැය වාසි තියෙනවා කියලා. බලන්න. රටක් භාණ්ඩ ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් නිපදවිය හැකි නම් එම භාණ්ඩ නිපදවා අපනයනය කළ යුතු බවත් භාණ්ඩ නිපදවීමට සාපේක්ෂ අඩු පිරිවැයකින් ආනයනය කළ හැකි නම් එම භාණ්ඩ ආනයනය කළ යුතු බවත් මින් අදහස් වෙනවා. බලන්න. ශ්‍රී ලංකාව ගත්තම තේ ශ්‍රී ලංකාවට තේ වාසි ඒ වගේම ඇඟලුම් නිෂ්පාදනයත් ඒ විදිහටම වාසිදායක මට්ටමක තියෙනවා ලංකාවට. එතකොට ලංකාව වර්තමානයේදී විශාල ලෙස යුරෝපීය රටවලට ඇඟලුම් අපනයනය කිරීම සිදු කරනවා. ඊට පස්සේ සමහර නිෂ්පාදිත සම්බන්ධව සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තිබීම. එතකොට සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තියෙන හින්දා ඒගොල්ලොන්ගේ රටේ ඒ භාණ්ඩේ හදලා අනෙක් රටවල් වලට යැවීම සිදු කරනවා. සමහර නිෂ්පාදිත සඳහා අවශ්‍ය නිපුණතාවය හා තාක්ෂණයේ සෑම රටකටම නැහැ. රොබෝ තාක්ෂණය, මෝටර රථ තාක්ෂණය වගේ දේවල්. එතකොට ඒගොල්ලෝ තමයි මේ මෝටර රථ හදලා අනෙක් රටවල් වලට යැවීම සිදු කරන්නේ. භාණ්ඩ ප්‍රවර්ධනය නිසා තම නිෂ්පාදිත ලෝහ පුරා අලෙවි කර ගැනීම සඳහා විවිධ ප්‍රවර්ධන උපක්‍රම හරහා කටයුතු කරනකොට විදේශ වෙළඳාම ඇති වෙනවා. වෙළඳ බාධක අවම වීම. ඒ කියන්නේ විදේශ වෙළඳාමේදී කිසිදු බාධකයකින් තොරව භාණ්ඩ ආනයනය අපනයනය කර ගැනීමට අවස්ථාව සලසලා තියෙනවා නම් එතකොටත් විදේශ වෙළඳාම වර්ධනය කරගන්න පුළුවන්. බලන්න. වෙළඳාම සඳහා තීරු බදු
හා තීරුබදු නොවන සම්බාධක බොහොමයක් ඉවත් වෙනකොට විදේශ වෙළඳාම වර්ධනය වෙනවා. විදේශ වෙළඳාමේ ප්‍රභේද කිහිපයකි. ආනයන වෙළඳාම. ආනයන වෙළඳාම කියලා කියන්නේ පිටරටින් භාණ්ඩ ගෙන්නන. කිසියම් රටක් විදේශ රටවලින් භාණ්ඩ හා සේවා ගෙන්වීම ආනයන වෙළඳාම කියනවා. ලංකාව ගත්තම ජපානයෙන් මෝටර රථ ගෙන්වීම සිදු කරනවා. ඒක අපිට ඒ විදිහට දකින්න පුළුවන්. අපනයන වෙළඳාම. මේ අපනයන වෙළඳාම කියන්නේ කිසියම් රටක් විදේශ රටකට හෝ රටවල් වලට භාණ්ඩ හා සේවා යැවීම අපනයන වෙළඳාම කියලා කියනවා. එතකොට කිසියම් රටක් විදේශ රටකට හෝ රටවල් වලට භාණ්ඩ හා සේවා යැවීම අපනයන වෙළඳාම කියනවා. ශ්‍රී ලංකාවෙන් ඉරාකයට තේ අපනයනය කරන එක අපිට මෙහිදී දක්වන්න පුළුවන්. ඒක තමයි විදේශ වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද දෙක. එකක් ආනයන වෙළඳාම, අනිත් එක අපනයන වෙළඳාම. තවත් තියෙනවා බලමු. ප්‍රති අපනයන. ප්‍රති අපනයන කියන්නේ මොකද්ද බලන්න. කිසියම් රටකින් ආනයනය කරන ලද ද්‍රව්‍ය රට තුලට ගෙනවිත් වෙනසකට භාජනය කර හෝ නොකර නැවත වෙනත් රටවල් වලට හෝ රටවලට යැවීම ප්‍රති අපනයන වෙළඳාම කියලා කියනවා. එතකොට ප්‍රති අපනයන කියන්නේ වෙන රටකින් භාණ්ඩ ආනයනය කරලා රට තුලට අරගෙන එනවා. රට තුලට අරගෙන ඒ කියන්නේ වරායෙන් රට තුලට අරගෙන වෙනසක් කරලා හෝ වෙනසක් කරන්නේ නැතිව නැවත වෙනත් රටවල් වලට යවනවා නම් අපි කියනවා ප්‍රති අපනයනය කියලා. මෙහිදී ආනයන අවස්ථාවේදී ගෙවූ තීරු බදු අපනයන කරන විට ආවසු අය කර ගැනීමට හැකියාව තියෙනවා. රෙදිපිලි සහ අනිකුත් ද්‍රව්‍ය ආනයනය කර ඇඟලුම් සකස් කර වෙනත් රටකට අපනයනය කිරීම මෙහිදී අපිට දක්වන්න පුළුවන්. රෙදිපිලි හා අනිකුත් ද්‍රව්‍ය අපි ආනයනය කරලා ඇඟලුම් හදලා ඒ ඇඟලුම් වලින් වෙනත් රටකට අපි අපනයනය කරනවා. ඒක අපි කියනවා ප්‍රති අපනයනය කියලා. අන්තරාල වෙළඳාම. අන්තරාල වෙළඳාමේදී පිට රටකින් ආනයනය කරන ද්‍රව්‍ය රට තුලට නොගෙන, ඒ කියන්නේ දැන් ප්‍රතිඅපනයන වල නම් රට තුලට ගන්නවනේ. හැබැයි අන්තරාල වෙළඳාමේදී රට තුලට ගන්න නැහැ. වරාය තුල නැවත සකස් කර හෝ සැකසීමකින් තොරව නැවත වෙනත් රටකට හෝ රටවලට අපනයනය කිරීම අන්තරාල වෙළඳාම කියලා කියනවා. මෙම ක්‍රියාවලිය වරාය තුල සිදුවන නිසා තීරු ගාස්තු අය කිරීමක් වෙන්නේ නැහැ. උදාහරණ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් තේ ආනයනය කර ඉරානයට අපනයනය කිරීම අපිට මෙහිදී දක්වන්න පුළුවන්. රටක් විදේශ වෙළඳාමේ නිරත වීමෙන් ප්‍රතිලාභ අත් කරගන්න පුළුවන්. එතකොට කිසියම් රටකට නැත්නම් සමස්ත රටවලට විදේශ වෙළඳාම නිසා ඇතිවන ප්‍රතිලාභ අතිරික්ත නිෂ්පාදන අලෙවි කරගන්න පුළුවන්. එතකොට අපි නිෂ්පාදනය කරන අතිරික්ත නිෂ්පාදන වෙනත් රටවල් වලට අලෙවි කරගන්න පුළුවන්. රටේ නිපදවිය නොහැකි නිෂ්පාදිත ආනයනය කරගන්න අපිට හැකියාව තියෙනවා. විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. ආර්ථික පිරිමැසුම් අත්කර ගැනීමට හැකි වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට විදේශ වෙළඳාමේ ප්‍රතිලාභ විදිහට දක්වන්න පුළුවන්. බලන්න මේ ආර්ථික පිරිමැසුම් කියන එක යටතේ විදේශ වෙළඳාම නිසා දේශීය වෙළඳපොළ පමණක් නොව ගෝලීය වෙළඳපොළ සඳහාද නිෂ්පාදනය කෙරේ. මෙසේ පුළුල් වෙළඳපොළක් සඳහා නිෂ්පාදනයේ මහා පරිමාණව සිදු කිරීම නිසා ආර්ථික පිරිමැසුම් ඇති කරගන්න පුළුවන්. එතකොට මහා පරිමාණ ලෙස භාණ්ඩ නිෂ්පාදනය කරනකොට අපිට ආර්ථික පිරිමැසුම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා හා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්ධනය කරගන්න පුළුවන්. නව තාක්ෂණික හා කළමනාකරණ නිපුණතාවයේ වර්ධනය වෙනවා. ආර්ථික සංවර්ධනයට පිටුවහලක් වෙනවා මේ විදේශ වෙළඳාම. උදාහරණ රැකියා උත්පාදනය කරගන්න පුළුවන්. ජනතාවගේ ජීවන මට්ටම උසස් වෙනවා. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ නිදහස් වෙළඳාම කියන්නේ මොකක්ද? නිදහස් වෙළඳාම කියලා කියන්නේ කිසිදු බාධාවකින් තොරව විවිධ පාර්ශවයන්ට නිදහසේ භාණ්ඩ ආනයනය අපනයනය කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා නිදහස් වෙළඳාම. එතකොට ඕනෑම පාර්ශවයකට භාණ්ඩ ආනයනය කරන්නත් පුළුවන් අපනයනය කරන්නත් පුළුවන්. ඔය තීරු බදු නොවන බාධක වගේ දේවල් වලින් බාධා ඇති කරන්නේ නැහැ. එතකොට එහෙම බාධා ඇති කරන්නේ නැත්නම් ඊකට අපි කියනවා නිදහස් වෙළඳාම කියලා. නිදහස් වෙළඳාමට පවතින බාධා මොනවද බලන්න. නිදහස් වෙළඳාමට
බාධක තීරුබදු හා තීරුබදු නොවන බාධක ලෙස වර්ග කරන්න පුළුවන්. මොනවද බලන්න. තීරුබදු කියලා කියන්නේ රටවල් අතර වෙළඳාමේදී තීරුබදු පැනවීම නිදහස් වෙළඳාමට බාධාවක් වේ. උදාහරණයක් විදිහට අපි ඉන්දියාවෙන් රුපියල් ලක්ෂ 10ට කියන මෝටර රථයට ලංකාව ලක්ෂ 20ක් විතර තීරුබදු අය කරනකොට වරායෙන් එළියට එන්නේම මෝටර රථේ ලක්ෂ 30ක් වෙලා. එතකොට වරායට එන්නේ ලක්ෂ 10ට. ඒකට අර තීරුබදු අය කරාට පස්සේ ඒක රට තුලට එන්නේ ලක්ෂ 30ක් වෙලා. එතකොට භාණ්ඩයේ මිල ඉතා අධික මට්ටමකට යනවා මේ තීරුබදු නිසා. එතකොට තීරුබදු බාධක තියෙනකොට රට තුල භාණ්ඩ අලෙවි වෙන එක යම්කිසි මට්ටමකට සීමා වෙනවා. ඇයි භාණ්ඩයේ මිල ඉතා ඉහළ යනවා මේ තීරුබදු අය කරන හින්දා. තීරුබදු නොවන බාධා මොනවාද බලන්න. තීරුබදු අය කිරීමට අමතරව නිදහස් වෙළඳාමට බලපාන අනිකුත් බාධා. තීරු බදු නොවන බාධා ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න ආනයන සීමා කරනවා. ඒ කියන්නේ පංගු කරනවා. ඕන තරම් ගේන්න බෑ යම්කිසි සීමාවක් විතරයි ගේන්න පුළුවන්. අපනයන සීමා කරන ඕන තරම් රටින් භාණ්ඩය යවන්න බෑ යම්කිසි සීමාවක් විතරයි. ආනයන අපනයන තහනම් කරනවා. කිසිසේත්ම ආනයනය කරන්න බෑ අපනයනය කරන්න බෑ කියලා. වෙළඳ ගිවිසුම් ඇති කරගන්නවා රටවල්. දැඩි විනිමය ප්‍රතිපත්ති. ඒ කියන්නේ විදේශ රටවල සල්ලි අපේ රටෙන් විශාල ලෙස අරගෙන යන්න බෑ එළියට. අන්න ඒ වගේ දේවල් මේ තීරුබදු නොවන බාධක වශයෙන් අපිට දක්වන්න පුළුවන්. ආනයන අපනයන වෙළඳ ගනුදෙනු බොහෝ විට සිදුවන්නේ නියෝජිතයෙකු මාර්ගයෙන්. ඒකට හොඳට මතක තියාගන්න පුතේ. ආනයන හා අපනයන වෙළඳ ගනුදෙනු බොහෝ විට සිදු වෙන්නේ නියෝජිතයෙකු මාර්ගයෙන්. නමුත් ඍජුවම එනවුම් කර ගනුදෙනු සිදුවන අවස්ථාද දක්නට ලැබෙනවා. කුමන ක්‍රමය අනුගමනය කළද ආනයන හා අපනයන ක්‍රියාපටිපාදියේදී අවශ්‍ය වන ලියවිලි වල වෙනසක් සිදු නොවේ. අපි නියෝජිතයෙකු මාර්ගයෙන් භාණ්ඩ ගෙනාවත් ඍජු ලෙස සම්බන්ධ වෙලා ගෙනාවත් ආනයන හා අපනයන ක්‍රියාවලියේදී භාවිතා කරන ලියවිලි තියෙනවනේ. ඒ ලියවිලි වල වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි ආනයන ක්‍රියාපටිපාටිය පිළිබඳව තමයි කතා කරන්නේ. බලමු. මුලින්ම විදේශ සැපයුම්කරුවෙකු තෝරා ගන්නවා. අපි භාණ්ඩ ආනයනය කරන්න මුලින්ම විදේශ සැපයුම්කරුවෙකු තෝරා ගන්නවා. බලන්න. සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු වාණිජ මණ්ඩල සංග්‍රහ හා ප්‍රකාශන තානාපති කාර්යාල වෙළඳ ප්‍රදර්ශන හා අන්තර්ජාල වෙබ් අඩවි තුලින්ද ලබාගෙන සුදුසු විදේශ සැපයුම්කරුවෙකු තෝරා ගන්න පුළුවන්. මිල විමසුමක් යැවීම. එතකොට අපි සැපයුම්කරුට ඒ තෝරාගත් සැපයුම්කරු තෝරා ගැනීමෙන් අනතුරුව තමන් ආනයනය කිරීමට අදහස් කරන භාණ්ඩවල මිල ගණන් විමසීම සිදු කරනවා. ඒ සඳහා තෝරාගත් සැපයුම්කරුවෙකු වෙත මිල විමසුමක් යවනවා. එතකොට අපි තෝරාගත් සැපයුම්කරුවගෙන් මේකේ මිල කොච්චරයිද කියලා අහලා යාට යවන ලියවිල්ලට තමයි මේ මිල විමසුම කියන්නේ. ඒ මිල විමසුම යවුවට පස්සේ එයා අපිට මිල ගණන් එවනවා. ඒකට අපි කියනවා මිල කියුම කියලා. ඒ කියන්නේ සැපයුම්කරු භාණ්ඩ සැපීමට එකඟ වන මිල ගණන් හා කොන්දේසි ඇතුළත් කර මිල විමසුමට පිළිතුරු ලෙස මිල කියුම එවනවා ආනයනකරුට. ඒක එවන්නේ අපනයනකරු. විදේශ රටක ඉන්න අපනයනකරු තමයි අපේ රටේ ඉන්න ආනයනකරුට මිල කියුම එවන්නේ. ආනයන බලපත්‍රය ලබා ගන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම භාණ්ඩ ආනයනය කරන්න නම් බලපත්‍රය ගන්න ඕනේ. බලන්න සමහර නිෂ්පාදිත ආනයනය කිරීමේදී ආනයන බලපත්‍රයක් ලබා ගත යුතුයි. මේ ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබේ. ආනයන බලපත්‍රය අවශ්‍ය භාණ්ඩ තීරණය කරනු ලබන්නේ ආනයන හා අපනයන පාලක විසිනි. ඒ කියන්නේ ආනයන බලපත්‍රයේ අවශ්‍ය භාණ්ඩ තීරණය කරන්නේ ආනයන හා අපනයන පාලක විසින්. ඊට පස්සේ ඇනවුම අපි කියන ඉන්ඩෙන්ටුව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ සැපයුම්කරුගේ මිල කියුමට ආනයනකරු එකඟ වන්නේ නම් ඇනවුමක් ඉදිරිපත් කළ යුතුයි. මෙම ඇනවුම ඉන්ඩෙන්ටුව කියලා කියනවා. එතකොට ආනයනකරු අපිට ආනයනකරු වශයෙන් අපි අපනයනකරුගේ මිල කියුම ලැබුණට පස්සේ අපි භාණ්ඩ ඇනවුම් කරනවා. ඒක තමයි මේ ඉන්ඩෙන්ටුව කියලා කියන්නේ. අපනයනකරුට ගෙවීම් පිළිබඳ කටයුතු. දැන් විදේශ රටකින් අපිට භාණ්ඩ තොගයක් එවුවනම් අපි ඒ අපනයනකරුට සල්ලි ගෙවන්න ඕනේ. බොහෝ විට අපනයනකරුට ගෙවීම සඳහා ණයවර ලිපි සහ ණයපත් යොදා
ගැනීම සිදු කරන. එතකොට ණයවර ලිපි වලින් ණයපත් වලින් තමයි ගෙවීම කරන්නේ. භාණ්ඩ නිදහස් කරගන්නවා. එතකොට භාණ්ඩ එන්නේ වරායට වරායෙන් අපි නිදහස් කරගන්න ඕනේ. අදාළ ගෙවීම් කිරීමෙන් පසු නියමිත ලියවිලි ඉදිරිපත් කර භාණ්ඩ නිදහස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපනයන ක්‍රියාපටිපාටි. දැන් අපි කතා කරේ භාණ්ඩ ආනයනය කරනකොට කොහොමද වෙන්නේ කියලානේ. දැන් අපනයනය කරනවා. මුලින්ම අපනයන කරුවෙකු ලෙස අපි ලියාපදිංචි වෙන්න ඕනේ. විදේශ ගැනුම්කරුවන් සොයා ගන්න ඕනේ. අපේ භාණ්ඩය ගන්නේ කවුද කියන එක අපි හොයා ගන්න ඕනේ පිටරටවල. අවශ්‍ය වන්නේ නම් අපනයන බලපත්‍රය ලබා ගන්න ඕනේ. අර ආනයන බලපත්‍රය ගන්නවා වගේ අවශ්‍ය වුණොත් අපි අපනයන බලපත්‍රය ගන්නවා. ආනයන කරුගෙන් ලැබුණු මිල විමසුමට ප්‍රතිචාර වශයෙන් මිල කියුමක් යවන්න ඕනේ. එතකොට විදේශ රටකින් අපිට මිල විමසුමක් ආවට පස්සේ ඒකට මිල කියුමක් යවන්න. ආනයන කරුගෙන් ඉන්ඩෙන්ටුව ලබා ගන්න ඕනේ. එතකොට විදේශ රටක ඉන්න අපේ භාණ්ඩ ගන්න ගැනුම්කරුවගෙන් අපි ඇනවුමක් ලබා ගන්නවා. ඒක තමයි ඉන්ඩෙන්ටුව ලබා ගන්නවා කියන්නේ. භාණ්ඩ තොග නැව්ගත කිරීම සඳහා අවශ්‍ය ඉඩ වෙන් කර ගැනීම හා අවශ්‍ය ලියවිලි සකස් කර ගැනීම සිදු වෙනවා. නැව්ගත කිරීමට සුදුසු වන ආකාරයට භාණ්ඩ හසුරනවා. අපනයන භාණ්ඩ තොග රක්ෂණය කරන්න ඕනේ. භාණ්ඩ නැව්ගත කර නෞභාර පත ලබා ගන්නවා. භාණ්ඩ නැව්ගත කරාට පස්සේ තමයි නෞභාර පත අපිට ලැබෙන්නේ. ඊට පස්සේ මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපනයන කටයුතු වෙන්නේ. ආනයන හා අපනයන වෙළඳාමේදී භාවිත වන ලියකියවිලි පහත පරිදි අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. දැන් ආනයන අපනයන වෙළඳාමේදී භාවිතා වන ලියකියවිලි මුලින්ම ආනයන නැත්නම් අපනයන බලපත්‍රය බලන්න. ආනයනයේදී හා අපනයනයේදී බලපත්‍ර අවශ්‍ය වන භාණ්ඩ ආනයන හා අපනයන පාලක විසින් ප්‍රසිද්ධියට පත් කරයි. මේ සඳහා සම්බන්ධ වන ආයතන කිහිපයක් ඉන්නවා. කවුද? තේ සම්බන්ධව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධව රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, එළවලු කුළුබඩු බුලත් වගේ දේවල්ට ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ඩෙන්ටුව. ඒ කියන්නේ ඇනවුම. අපි කලිනුත් කතා කරේ. සැපියුම් කරුගේ මිල කියුමට අනුව ඔහුගෙන් භාණ්ඩ ලබා ගැනීමට ආනයන කරුවෙකු ගෙඟවන්නේ නම් ඒ සඳහා ඇනවුමක් අදාළ සැපියුම් කරු වෙත යැවිය යුතුය. විදේශ වෙළඳාමේදී මෙම ඇනවුම හැඳින්වෙන්නේ ඉන්ඩෙන්ටුව නමිනි. මෙම ඇනවුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කරන්න පුළුවන්. ආනයන කරුවෙකු විසින් විදේශ සැපියම් කරුවෙකු වෙත යනු ලබන මෙම ඇනවුමේ ආනයන කරුවට අවශ්‍ය භාණ්ඩ පිළිබඳ විස්තර මිල නැව්ගත කිරීමට අදාළ තොරතුරු ඇතුළත් කරනවා. ඊට පස්සේ නෞභාරපත. නෞභාරපත කියන්නේ අපි නැව් සමාගමක් වෙනුවෙන් නැව්පති හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් අපනයන කරුව වෙත නිකුත් කරේ. ඒ කියන්නේ අපි භාණ්ඩ නැව්ගත කරාට පස්සේ අපිට නෞභාරපතක් හම්බෙනවා. නෞභාර පත්‍රයේ සඳහන් භාණ්ඩ තොගය නැවට බාරගත් බවට එම භාණ්ඩ අදාළ රටේ වරායට ගෙන ගොස් බාර දෙන බවටත් නැව් සමාගම මෙයින් පොරොන්දු වෙනවා. අපනයන කරු විසින් ආනයන කරුට මෙහි පිටපතක් යවන අතර භාණ්ඩ රැගත් නැව නියමිත වරායට ළඟා වූ විට ආනයන කරුට එම භාණ්ඩවල අයිතිය තහවුරු කිරීමට මේ නෞභාරපත ඉදිරිපත් කරන්න ඕනේ. නෞභාරපත නැතුව භාණ්ඩ ගන්න බෑ. භාණ්ඩ පිළිබඳ විස්තර අපනයන කරුගේ නම ආනයන කරුගේ නම නැවේ නම භාණ්ඩ යවන වරාය යනාදී විස්තර මේකේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ඉන්වොයිස් එක. අපනයනයේ කරනු ලබන භාණ්ඩවල විස්තර මිල ගණන් ගෙවීම් කොන්දේසි ගමන් මාර්ගයේ ප්‍රතික්ෂේප කිරීමේ කොන්දේසි ආදී විස්තර මේකේ අන්තර්ගත වෙනවා. ප්‍රභවස්ථාන සහතිකය. ඒ කියන්නේ නැව්ගත කරන භාණ්ඩ අපනයනය කරන රටේ නිපදවා ඇති බවට. ඒ කියන්නේ අපි අපනයනය කරන භාණ්ඩය අපේ රටේ හදපු එකක් බවට සහතික කරන්නේ මෙන්න මේ ප්‍රභවස්ථාන සහතිකය. සහතික කරමින් පිළිගත් වෙළඳ මණ්ඩලයකින් හෝ රාජ්‍ය ආයතනයකින් නිකුත් කරන ලබන ලියවිලි. තීරබදු සහන ලබා ගැනීමේදී මෙම ලියවිල්ල වැදගත්. ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කරන විට එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ නිපද වූ බවට ආයෝජන මණ්ඩලෙන් හෝ කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සිදු කරනවා. ඊට පස්සේ ණයවර ලිපිය බලන්න. ආනයන අපනයන වෙළඳාමේදී අපනයන කරුට මුදල් ගෙවීම සඳහා බහුලව භාවිතා කරන මාධ්‍යයක්. එතකොට ආනයන අපනයන වෙළඳාමේදී අපනයන කරුට මුදල් ගෙවන්න
මේ ණයවර ලිපි භාවිතා කරනවා. ආනයන කරුගේ ඉල්ලීම මත ආනයන කරු වෙනුවෙන් ඔහුගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුව වෙත ණයවර ලිපියක් නිකුත් කරනවා. අපනයන කරු විසින් ආනයන කරු වෙත අපනයනය කරනු ලබන භාණ්ඩවලට මුදල් ගෙවීම තහවුරු කිරීම සඳහා ආනයන කරුගේ බැංකුව නිකුත් කරන ලියවිල්ලක් තමයි ණයවර ලිපිය. එතකොට මේ ණයවර ලිපිය මත තමයි අදාළ වෙළඳාම සිදු වෙන්නේ නැත්නම් මුදල් වංචා සිදු වෙන්න පුළුවන්. ආනයන සටහන් කරය. බලන්න. ආනයන කරු වෙනුවෙන් වරායට ලැබී ඇති භාණ්ඩ පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීම සඳහා ආනයන කරුගේ හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් රේගුව වෙත ඉදිරිපත් කළ යුතු ලියවිල්ලයි. නවභාර පත හෝ ඉන්වොයිසය ඇසුරෙන් මෙය පිළියෙල කරනවා. ඒකට අපි කියනවා ආනයන සටහන් කරය කියලා. අපනයන සටහන් කරය. අපනයන කරු අපනයනය කිරීමට අපේක්ෂා කරන භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර අපනයන කරු විසින් අපනයන රටේ රේගුව විත ඉදිරිපත් කරන ලියවිල්ල අපි කියනවා අපනයන සටහන් කරය. රක්ෂණ සහතිකය. රක්ෂණ සහතිකය කියන්නේ බලන්න අපනයනයට අදාළ භාණ්ඩ තොග අපනයනය කිරීමේදී එම භාණ්ඩ තොග රක්ෂණය කර අපනයන කරු හෝ ආනයන කරු ලබා ගන්නා රක්ෂණ සහතිකයයි. විකුණුම් ගිවිසුම් අනුව රක්ෂණ සහතිකය ලබා ගැනීම අපනයන කරු හෝ ආනයන කරු විසින් සිදු කරන්න ඕනේ. මොකද අපි මුහුදු මාර්ගයෙන් මේ භාණ්ඩ නැව් මගින් එහෙට මෙහෙට යවනකොට ඒවා විනාශ වෙන්න පුළුවන්. ඒවා මුහුදුපත් වෙන්න පුළුවන්. එතකොට මේ රක්ෂණ සහතිකය ගන්න එක අපිට වැදගත්. වේදිකා කුවිතාංශය. නැත්නම් අපි කියනවා වාප්පුකාර කුවිතාංශය කියලා. රේගුවට භාණ්ඩ බාර දුන් පසු එම භාණ්ඩ බාරගත් බව සඳහන් කරමින් රේගුව විසින් අපනයන කරුට නිකුත් කරන ලියවිල්ල අපි කියනවා මේ විදිහට වේදිකා කුවිතාංශය කියලා. හානි රක්ෂණ ලිපිය. බලන්න. දෘශ්‍ය නවභාර පත්‍රයක් නිකුත් කිරීමේ තත්ත්වයක් ඇති අවස්ථාවකදී කැඩී බිඳීම් හෝ පළුදුවීම් ඇති එම භාණ්ඩ තොගේ අනාගත සියලු අවදානම් අපනයනකරු බාරගන්නා බව සඳහන් කරමින් පාරිශුද්ධ නවභාර පතක් ලබා ගැනීම සඳහා අපනයනකරුවෙකු විසින් නැවේ කපිතාන් වෙත නිකුත් කරන ලියවිල්ල. එතකොට දෘශ්‍ය නවභාර පත්‍රයක් නිකුත් කරනකොට හරි කැඩී බිඳී හෝ පළුදුවීම් ඇති එම භාණ්ඩ තොගේ අනාගතයේ සියලු අවදානම් අපනයනකරු බාර ගන්නවා කියලා තමයි මේ හානි රක්ෂණ ලිපිය නිකුත් කරන්නේ. පාරිශුද්ධ නවභාර පත. නැවට පටවන ලද භාණ්ඩ හොඳ තත්ත්වයේ පවතින බවට නිකුත් කරන නවභාර පත. එතකොට අපි නැවට පටවන භාණ්ඩ කිසිදු කරදරයක්කින් තොරව පවතිනවා කියන එක තමයි මේ පාරිශුද්ධ නවභාර පතෙන් පෙන්වන්නේ. දෘශ්‍ය නවභාර පත. නැවට පටවන යම් භාණ්ඩයක හෝ මුළු තොගයම හෝ කැඩී බිඳීම් හෝ පළුදු වී ඇතිනම් ඒකට නිකුත් කරන්නේ දෘශ්‍ය නවභාර පත. සනීප ආරක්ෂක සහතිකය නැත්නම් සෞඛ්‍ය සහතිකය කියන. ආනයන රටේ අවශ්‍යතාවය මත යම් රටක් අපනයනය කරන ඇතැම් කෘෂි නිෂ්පාදිතවල පාරිභෝජන යෝග්‍යතාවය තහවුරු කරමින් එම රටේ පිළිගත් ආයතනයක් මගින් නිකුත් කරන ලියවිල්ලකි. කෘෂි නිෂ්පාදන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මත්ස්‍ය නිෂ්පාදන සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ විදිහට සනීප ආරක්ෂක සහතික නිකුත් කරනවා. ඊට පස්සේ ගුදම් බලපත්‍රය. බලන්න වරාය ආශ්‍රිත ගබඩා ගුදම් ලෙස හැඳින්වෙනවා. එතකොට වරාය ආශ්‍රිතව තියෙන ගබඩා ගුදම් ලෙස හඳුන්වනවා. ගුදමක භාණ්ඩ තැන්පත් කළ විට ගුදම් අධිකාරීන් ඒ බව සහතික කරමින් ආනයන කරුගත නිකුත් කරන ලියවිල්ල ගුදම් බලපත්‍රය කියලා කියනවා. ගුදමේ තිබියදීම භාණ්ඩවල අයිතිය වෙනත් කෙනෙකු පවරන්නේ නම් ගුදම් බලපත්‍රයේ පැවරීමෙන් එය කරන්න පුළුවන්. එම නිසා ගුදම් බලපත්‍රය පැවරිය හැකි ලියවිල්ලක් හැටියට අපිට දක්වන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න ගුදම් බලපත්‍රය කියන්නේ පැවරිය හැකි ලියවිල්ලක්. හරි. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ 11 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි 11 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.